समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමේතේ අම්භෝ පුරිස චත්තාරෝ ආසිවිසා උග්ගතේ ජාඝෝර විසා කාලීන කාලං උට්ඨාපේතබ්බං කාලීන කාලං නාහපේතබ්බං කාලේන කාලං භෝජේතබ්බං කාලේන කාලං සංවේසේතබ්බං තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ බත්තරමුල්ල ගණහේන පදිංචි බුද්ධි කුලතුංග මහත්මයා ඇතුළු සදැහැති පිරිස ඒක රාශී වෙලා ඊටාම් උතුම් අරමුණු කිහිපයක් පෙරදරි කරගෙනයි මේ වටිනා පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. අද දින මෙම ස්ථානයේ පැමිණ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාගේම නමින් මිය පරලෝසපත් පින් බලාපොරොත්තු වන සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නත් සියලුම ඉෂ්ට දේවතා සමූහයාට පින් අනුමෝදන් කරන්නත් මෙම පින්කම දැක බලා සතුටු වන සියලු සත්වයන්ට පින් අනුමෝදන් කිරීමත් කියන අරමුණු පෙරදරි කරගෙන මේ පින්කම මෙලෙසින් සිද්ධ කරනවා. ඒත් එක්කම දේශකයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වන අතර බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ අධිකරණ සංඝනායක ධුරීන අපේ අතිපූජනීය ආචාර්ය මිරිස්සේ ධම්මික නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අනෙකුත් දේශකයාණන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. රටදෑ සමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා ආබාධිත තත්වයේ පසුවන වීරෝදාර රණවිරුවන්ට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මෙම උතුම් පින්කමට පැමිණ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම නිරන්තරයෙන්ම කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමින් තව තවත් ශ්‍රද්ධාවෙන් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩි නිදුක් නිරෝගී වහවහ ප්‍රාර්ථනීය බෝධියකින් සසර දුක නිමා කරගන්නට භාග්‍ය උදා වේවා. ලෝක සත්වයාට මේ උතුම් ධර්ම දානමය කුසලයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දායකත්වයේ දරන පින්වත් බුද්ධිකුලතුංග මහත්මයා ඇතුළු සදැහැති පින්නතුන්ගේ ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි පළමුවෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපිට ධර්ම දේශනාවට ආරාධනා කරනකොටම මතක් කළා ආසිවිසූපම සූත්‍රය මුල් කරගෙන දේශනාව සිදු කළොත් හොඳයි කියලා.
ඒ අනුව සංයුක්ත නිකායේ ආසි විස වර්ගයේහි සඳහන් වෙන ආසි විසූපම සූත්‍රය මුල් කරගෙනයි අද දේශනාව පවත්වන්නේ. ආසි කියලා කියන්නේ සර්පයන්ට කියන නම. විස කියලා කියන්නේ සර්පයන්ගේ විස. සර්පයන්ගේ විස උපමාවට අරගෙන එහෙම නැත්නම් විසඝෝර සර්පයන් උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද දේශනාවට තමයි ආසි විසූපම සූත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ මේ ලෝකයේහි පහළ වෙච්ච දේශකයන්න් වහන්සේලා අතරේ ඊටාම දක්ෂම උපමා භාවිතා කරන දේශකයන් වහන්සේ. බුදුහාමුදුරුවෝ දන්නවා තැනට ගැලපෙන සුදුසු උපමාව යොදමින් ගැඹුරු ධර්ම කාරණාවන් විස්තර කරලා දෙන්න. උපමා භාවිතයෙහි බුදුහාමුදුරුවෝ අතිශයින්ම දක්ෂ නිසා බුදුහාමුදුරන්ට කියන විශේෂණ ගුණ නාමයක් තියෙනවා. මොකක්ද ඒ? ඒකට කියනවා ඕපම්ම කුසල කියලා. උපමාවෙහි දක්ෂ නිසා බුදුහාමුදුරුවෝ ඕපම්ම කුසල කියන වචනෙනුත් හඳුන්වනවා. ඉතින් මේ සූත්‍රයත් උපමාවක් මුල් කරගෙන දේශනා කරපු සූත්‍ර දේශනාවක්. විසඝූර සර්පයන් උපමාවට අරගෙන තවත් කාරණා උපමාවට අරගෙන දේශනා කරපු සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් විදිහට දේශනා කරපු කාරණා ටික පිළිබඳව අපේ අවධානය යොමු කරමු. මේක හරියට බැලුවොත් පොඩි කතාවක් වගේ. ඔන්න එක මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිසයා මොන වගේ කෙනෙක්ද? ඒ මිනිසයා ජීවිතුකාමා අමරිතුකාමා. ජීවත් වෙන්න කැමති. නොමැරී ඉන්න කැමති. තව විදිහකින් කියනවා නම් මැරෙන්න අකමැති. ජීවත් වෙන්න කැමති, මැරෙන්න අකමැති. ඒක තමයි ජීවිතුකාමා අමරිතුකාමා කියන්නේ. ඊළඟට සුඛකාමා දුක්ඛ පටික්කුලා. සුඛකාමා කියන්නේ සැපට කැමති. දුක්ඛ පටික්කුලා කියන්නේ දුක පිළිකුල් කරන, දුකට අකමැති. දැන් මේ කවුරු ගැනද කියන්නේ? කවුරු ගැනද කියන්නේ? අපි ගැන නේද? හිතුවේ නෑනේ එහෙම සමහරට වෙන කවුරු හරි ගැන කියලා තමයි හිතන්නේ. ඔක තමයි අපිට එච්ච වැරද්දක් නේද? ඔය වෙන කවුරු හරි ගැන ඉන්නේ අපිට උම නෑ කියලා තමයි හිතන්නේ. හැබැයි හොඳට කල්පනා කරලා බැලුවොත් මේ අපි හැටි තමයි මේ කියන්නේ. අපි එහෙම නැද්ද? අපිත් එහෙම තමයි නේද? සුඛකාමා සැපට කැමති. ඒකනේ පන්සල් ගිහිපු ගමම හේතු වෙන තාපෙම හොයන්නේ. නේද? වාඩි වෙන්න තැන් හොයන්නේ මුළු කණු අල්ලන්නේ ඒ සැපට කැමැති නිසා. දුකට අකමැති නිසා. ඕන තැනක අපි ගියාම සැප තමයි බලාපොරොත්තු වෙන්නේ. ඕනම පුද්ගලයෙකුගේ ප්‍රත්‍යඥ සිතෙහි ස්වභාවය. දුකට අකමැති. ජීවත් වෙන්න අපි ගොඩක් කැමති. මැරෙන්න සාමාන්‍යයෙන් අපි කැමති නෑ. නේද? ඉතින් මෙන්න මෙහෙම මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ගාවට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා සර්පයෝ 4 දෙනෙක් මං ඔයාට දෙනවා. ඒ සර්පයෝ 4 දෙනා හොඳට පෝෂණය කරන්න ඕන. මොකද්ද කරන්න ඕන? කාලේන කාලං වුට්ඨාපේතබ්බං. ඒ සර්පයෝ 4 දෙනා විටින් විට ඇහැරවන්න ඕන නිදාගෙන ඉන්න වෙලාවට. උට්ඨාපේතබ්බං. කාලේන කාලං නාහාපේතබ්බං. ඒ කියන්නේ විටින් විට නාවන්නත් ඕන. කාලේන කාලං භෝජේතබ්බං. විටින් විට කවන්නත් ඕන. කාලේන කාලං සංවේසේතබ්බං. වුන් එකට දාලා එකට ඉන්න ඉඩ දීලා තියෙන්න ඕන. මේ සර්පයෝ 4 දෙනා උග්ග තේජා උග්‍ර වූ
විස තියෙන කෙන. උග්‍ර විස තියෙන අය. මහා බල සම්පන්න තේජස් තියෙන සර්පයෝ 4 දෙනෙක්. එතකොට මේ සර්පයෝ 4 දෙනා ගැන පින්වත්නි අටුවාවෙහි සඳහන් වෙනවා බොහොම ලස්සන නම් 4ක්. පළවෙනි සර්පයාට කියනවා කට්ඨමුඛ කියලා. මොන මතක තියන්න පස්සේ අහනවා කට්ඨමුඛ. දෙවනි සර්පයාට කියන පූතිමුඛ. තුන්වෙනි එක්කෙනාට කියනවා අග්ගිමුඛ. හතරවෙනි එක්කෙනාට කියනවා සත්ත්‍මුඛ කියලා. මුඛ කියලා කියන වචනේ සාමාන්‍ය දන්නවනේ. කට කියන එකයි මුඛය කියලා කියන්නේ. කට්ඨමුඛ කියලා කියන්නේ මේ කට්ඨමුඛ නම් විසගූර සර්පයා කාට හරි දෂ්ට කරොත් මොකද වෙන්නේ? ඒ දෂ්ට කරපු එක්කෙනාගේ ශරීරය එසැනින්ම වියලිච්ච කෑල්ලක් බවට දර කෑල්ලක් වගේ ඝන වෙනවා. ඝනීභූත වෙනවා. හයි වෙලා යනවා. දර දඬු වෙලා යනවා. එහෙම දර දඬු වෙලා ගිහිල්ලා මැරෙනවා. මේ කට්ඨමුඛ නම් වූ සර්පයා දෂ්ට කළොත් වෙන්නේ අන්නේ. ශරීරයම තද වෙලා වීලිච්ච දර කෝට්ටක් ලී දණ්ඩක් වගේ වේලිලා ශක්තිමත් වෙලා යනවා. ඊළඟට දෙවනි සර්පයා පූතිමුඛ. පූතිමුඛ කියන සර්පයා දෂ්ට කළොත් මොකද වෙන්නේ? ඒ සර්පයා දෂ්ට කළොත් එයාගේ ශරීරයම ඉදිමෙනවා. ඉදිමිලා කුණු වෙනවා. හරියට මොකක් හරි ගෙඩියක් ඉදිලා ඉදිමිලා කුණු වෙලා ඕජස් ගලනවා වගේ. අර සර්ප පූතිමුඛ නම් සර්පයා දෂ්ට කරාම කවුරු හරි මිනිසෙකුට ඒ මිනිසයාගේ ශරීරයේ එසැනින්ම ඉදිමෙන්න ගන්නවා. ඉදිමෙන්න අරගෙන ඉවර වෙලා කුණු වෙලා ජරා වෙලා ඒකෙන් ඕජස් ගලලා විනාශ වෙලා යනවා. කියන්නේ මාරාන්තික විසක් මේක. මැරෙනවා. ඊළඟට අග්ගිමුඛ. අග්ගි කියලා කියන්නේ සාමාන්‍යයෙන් පාලියෙන් මොනවාද? ගිනි වලට. අග්ගිමුඛ කියන සර්පයා දෂ්ට කළොත් මුළු ශරීරයම දැවි හලු වී යනවලු. එසැනින් ගිනිගෙන දැවි හලු වී යනවලු. ඒ විතරක්. හරියට 10 මිටක් 10 තියෙන්නේ වී පොතු. ඒ 10 මිටක් විසිරිලා යනවා වගේ මේ අග්ගිමුඛ නම් වූ සර්පයා දෂ්ට කිරීම තුළ කිසියම් පුද්ගලෙකුට දෂ්ට කරොත් එයාගේ ශරීරය පුංචි පුංචි කෑලි වලට විසිරිලා යනවා. එච්චරට විසයිලු. ඊළඟට සත්ත්‍මුඛ. සත්ත්‍මුඛ කියලා කියන සත්ත්‍ය කියලා පාලියෙන් කියන්නේ ආයුධ වලට. එතකොට සත්ත්‍මුඛ සර්පයා දෂ්ට කළාම මොකක්ද වෙන්නේ? කුමක්ද වෙන්නේ? ඒ කෙනාගේ දෂ්ට කරපු මනුස්සයාගේ ශරීරය එසැනින්ම පුංචි පුංචි සිදුරු හැදෙන්න ගන්නවලු. සිදුරු හැදිලා ඉවර වෙලා එයාගේ සිදුරු ශරීරයේ විනිවිද පේන අරගෙන ඒ සිදුරු වලින්ම ශරීරය වැහිලා ගිහිල්ලා ඉවර වෙලා මැරිලා දුක් විඳලා මැරෙන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය වගේ සර්පයෝ ಜಾති 4 දෙනෙක්. මේ උග්‍ර තේජස් තියෙන උග්‍ර විෂ තියෙන සර්පයන්ගේ ස්වභාවය. කට්ඨමුඛ, පූතිමුඛ, අග්ගිමුඛ සහ සත්ත්‍මුඛ. ඉතින් ඔන්න ඔය සර්පයෝ 4 දෙනා දීලා අර මිනිස්සයාට අර සැප විඳින්න කැමති, දුක් විඳින්න අකමැති, ජීවත් වෙන්න කැමති, මැරෙන්න අකමැති එක්කෙනාට කියනවලු මෙයාලා කාලෙන් කාලේ නැගිටවන්න ඕන, කාලෙන් කාලේ කවන්න ඕන, නාවන්න ඕන, නිදි කරවන්න ඕන. ඔය විදිහට කියනවා. බැරි වෙලාවක්වත් මේක කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? සර්පයෝ කිපෙනවා. සර්පයෝ කිපුණොත් දෂ්ට කරනවා. දෂ්ට කරොත් මරණය තමයි. මාරාන්තික වේදනාවකට තමයි මුහුණ දෙන්න වෙන්නේ කියලා කියනවා. ඉතින් එහෙම කියලා මේ සර්පියෝ බාර දුන්නට පස්සේ මේ මිනිසයා දැන් ඉතින් කොහොම හරි සර්පියෝ බාර ගත්තා. හැබැයි
මේ සර්පයෝ ටික දවසක් ওই විදිහට මේ කියන පරිස්සමින් ඇතිදැඩි කරනකොට පොඩි බයක් ඇති වෙනවා. ඇයි? දැන් පොඩි ඉඟි දැනෙනවා මේ සර්පි චුට්ට බැරි වෙන ගමන් කේන්ති ගන්න හැටි මෙයාට දැනෙනවා. දැන් කේන්ති ගිහිල්ලා බැරි වෙලාවත් දෂ්ට කළොත් එහෙම මැරෙන්න නෙවෙන්නේ. ඒ මරණ බය හමුවේ මෙයා මොකද කරන්නේ? මේ සර්පයෝ 4 දෙනා අතහැරලා දාලා දුවනවා. එහෙම දුවගෙන යද්දී මෙයාගේ පසුපස්සෙන් එනවා වදකයෝ 5 දෙනෙක්. ඉතින් මේ පිටිපස්සෙන් වදකයෝ 5 දෙනෙකුත් එනවා දැකලා ඒකටත් මෙයා බය වෙනවා. එහෙම බය වෙලා දුවගෙන ඉස්සරහට යනකොට මෙයාට හම්බ වෙනවා යාළුවෙක් වගේ ඉන්න වදකේ. එයාට කියනවා මිතුරු වෙසින් එන වදකේ. එහෙම අය ඉන්නවනේ නේ. මිතුරු වෙසින් එන වදකයෝ. දැන් සාමාන්‍ය කවුද මිතුරු වෙසින් එන වදකයෝ? මේ සූත්‍රයට අනුව නෙවෙයි. සමහර මිතුරු වෙසින් ඉන්නෝ ගෙවල් වලම නෝනට මහත්තයා. නේද? මහත්තයට නෝනා. ඊළඟට අම්මට තාත්තට ළමයි. මිතුරු වෙසින් එන වදකයෝ වගේ සමහර වෙලාවට කොයි වෙලාවෙත් වද දෙන, කරදර කරන, බාධා කරන අය ඉන්නවා. ඉතින් අන්න ඒවා එතකොට එහෙම අය වද දුන්න කියලා අපි සමහර වෙලාවට වදයක් ඉදිරියට ගන්නෙත් නෑ. මොන කරදරයක්ද කියලා ඒ වෙලාවට කේන්ති ගිහිල්ලා මොන හරි කිව්වට ආපහු සතුටින් අර ඒ අයත් එක්කම ඉන්නවා. ඒ අයම වැළඳ ගන්නවා. ඒ අයම එකතු කර ගන්නවා. ඒක තමයි ස්වභාවය. අන්න ඒ වාගේ මිතුරු වෙසින් ඉන්න වදකෙක් ඉන්නවා. ඒ වදකයා හැමතිස්සෙම කඩුවක් අමෝරාගෙන තමයි ඉන්නේ ඉඩක් ලද සැනින්ම ප්‍රහාරය එල්ල කරනවා කියන හැඟීමෙන්. හැබැයි තේරුම් ගන්න බැරි විදිහට ඉන්නේ මිත්‍රශීලීව ඉන්නේ. ඉතින් අන්නයත් අඳුර ගන්න කියලා කියනවා. ඉතින් කොහොම හරි මේ මිතුරු වෙසින් ඉන්න වදකයාව දැක්ක ගමන්ම ඒ වදකයා තුලිනුත් බැහැර වෙලා මේ සැපක ඉඳින්න කැමති දුකට අකමැති මිනිසයා ආයෙ දුවගෙන යනවා. එහෙම දුවගෙන යනකොට මෙයා දකිනවා හිස් පාළු ගමක්. පාළු ගම කියන්නේ ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වල කවුරුත් මිනිස්සු නැහැ. වාජන හිමත් ඇතුලේ තියෙනව හිස්. කන්න බොන මොකක්වත් නැහැ. ඉතින් මෙයා පාළු ගමේ බලලා ඇවිදලා ඉවරලා ගෙවල් හිස් බව තේරුම් අරගෙන ඒ ගමේ ආපහු රැඳෙන්නේ නැහැ. පාළු ගමිනුත් ඈත් වෙලා දුවන්න ගන්නවා. මොකද එයා දකිනවා මේ පාළු ගමේ ටික වේලාවක් හිටියොත් එයාට ආරංචි වෙනවා තව ටිකකින් මේ ගම ආක්‍රමණය කරනවා. කවුද ආක්‍රමණය කරන්නේ? ගම් පහරන හොරු. ගම් පහරන හොරු 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනා දැන් මේ පාළු ගම ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කළොත් මේ ගමේ ඉන්න මේ මිනිස්සු අහුවෙනවා. හොරුන්ට අහුවෙලා දරුණු වේදනාවන්ට පත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම දැනගෙන මෙයා මොකද කරන්නේ? පාළු ගමත් අතහැරලා දුවනවා. එහෙම දුවද්දී දැන් හොරුත් එනවනේ. හොරුන්ගෙනුත් බේරිලා මේ පාළු ගම් පහරන හොරුන්ගෙනුත් බේරිලා මෙයා ඈතට දුවනවා. එහෙම දුවගෙන එනකොට එයා එනවා ජලාශයක් ළඟට. ජලාශයේ මෙතරට මෙයා එනවා. මෙතරක් තියෙනවා, එතරක් තියෙනවා ජලාශය. දැන් මෙතර තමයි එයා ඉන්නේ. ඒතර මෙතන ඉඳගෙන යා බලනවා එතර දිහා. එතර දිහා බැලුවහම එයාට හිතෙනවා මේ මම් පහරන ගම් පාරන හොරුන්ට එතරට එන්න නම් බෑ. එතර හරීම සස්ත්‍රීක බව පේනවා. අර පාළු ස්වභාවයක් නැහැ. එතර හරියට බොහොම සැපවන්ත සැනසිලිදායක බව පේනවා. එහෙම පෙනිලා එහෙම හිතලා මේ මිනිසයා මොකද කරන්නේ? ළඟ තියෙන ලී කෑලි ටිකක් එකතු කරලා ඉවර වෙලා පහුරක් හදා ගන්නවා. පහුරක් හදාගෙන මේ පහුර අර ජලාශයට දාලා දැන් පහුරු ගන්න මේ හබලක් නැහැ. පහුරට හබලක් නැහැ. හබල් ගන්න. ඒ නිසා මෙයා මොකද හබල වෙනුවට කරන්නේ? අත් දෙක දැන් මේ පහුරේ දිගා වෙලා අත් දෙක දෙපැත්තට දාලා පහුරෙන් අත් දෙකෙන් වතුර පස්සට දමමින් මේ පහුර ඉස්සරහට අරගෙන යනවා. ඒ කියන්නේ පහුර උපයෝගී කරගෙන දැන් මෙතන ඉඳලා එතරට ගමන් කරනවා.
ඉතින් අතින් පයින් වෑයම් කරමින් මේ විදිහට පහුර උපයෝගී කරගෙන එතරට ගිහිල්ලා පහුර මොකද කරන්නේ? අනේ ඉතින් ඒතර වෙන්න උපකාර වෙච්ච පහුර කියලා කරේ තියාගෙන යන්නේ. පහුර එතනින් තියලා ඉවර වෙලා මෙයා අර එතර ගොඩ බිමට ගිහිල්ලා ඇවිදගෙන ගිහිල්ලා හිටගෙන බලනවා. ආපස්සට හැරිලා බලනවා. ආපස්සට හැරිලා බලනකොට එයාට අර සතුරු උවදුරු කරදර බිය මොකක්වත් දැනෙන්නේ නැහැ. මොකද එයා ඒවෙන් නිදහස් වුණා කියන සතුට එයාට ඇති වෙනවා. එහෙම සතුටින් ඉන්න එයා සැනසිලිදායක ජීවිතයක් ගත කරනවා. ඔන්නෝක තමයි උපමා කතාව. දැන් මේ උපමා කතාවෙන් බුදුහාමුදුරු ඔබට අපට කියලා දෙන්න හදන පාඩම මොකක්ද කියලා තමයි තේරුම් ගන්න ඕන. දැන් මම මතක් කළානේ මිනිස්සෙක් ඉන්නවා කියලා. ඒ මිනිස්යාගේ ස්වභාවය මොකද්ද? සුඛකාමා දුක්ඛ පටික්කුලා. සැපට කැමති දුකට අකමැති. අපි ගැන මේ කියන්නේ ප්‍රත්‍යඥ පුහුදුන් මිනිස්සයා ගැන. දැන් අපි සැපට කැමති නම් අපි මොකද කරන්න ඕන? ඒ සැප ලබන ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන. එතකොට අපි ඇත්තටම බැලුවොත් මේ අනුගමනය කරන්නේ මොන වගේ සැපක් ලබන ප්‍රතිපදාවද? බහුතරයක් ලෝකයේ පුහුදුන් මිනිස්සු తాවකාලික සැප ලබන ප්‍රතිපදාව තමයි අනුගමනය කරන්නේ. නේද? ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රියන් පිනවන ප්‍රතිපදා. ඒ පිනවීම සදාතනික සුවයක් උදා කරන්නේ නැහැ. නේද? ඒ පිනවීම తాවකාලික සුවයක්. ඇහෙන් රූපයක් බලලා සතුටු වෙන කෙනාට තියෙන ඒ සතුට සදාතනිකද? නැහැ. ඒක తాවකාලික. ඇයි తాවකාලිකයි කිව්වේ? වෙන රූපයක් දැක්කහම අර මුල් රූපේ නිසා ඇති වෙන සතුට සැපය එසැනින් නැති වෙලා යන්න පුළුවන්. නේද? දැන් හිතන්න ලස්සන රූපයක් දැකලා කවුරු හරි කෙනෙක් සතුටු වෙනවා. එසැනින්ම කැත රූපයක් දැක ගම මොකද වෙන්නේ? අර සතුට එසැනින්ම නැති වෙලා යනවා. එහෙනම් ඒ සතුට తాවකාලිකයි. නේද? ඉතින් පුහුදුන් සත්වයා සැපයයි සිතා සිටින්නේ මේ తాවකාලික දෙයක්. ඉතින් නුවණ තියෙන පුහුදුන් කෙනා ඕනෝක තේරුම් අරගෙන සදාතනික සුවයක් වෙනුවෙන් Tamanගේ මනස මෙහෙවනවා. අන්නේ සදාතනික සුවයක් වෙනුවෙන් Tamanගේ මනස මෙහෙයවන ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට ධර්මයේ දීලා තියෙන නමක් මොකක්ද? ඒ තමයි සේක පුද්ගලයා. කාටද සේක කියන්නේ? සේක කියන වචනේ සංස්කෘත කියන්නේ ශෛක්ෂයා කියලා. ශෛක්ෂයා කියන්නේ ශිෂ්‍යයා කියලා සාමාන්‍ය අපි කියන්නේ. ශිෂ්‍ය කියන වචනේ තේරුම හික්මෙන්නා කියන එක. ශෛක්ෂ කියන්නේ හික්මෙන්නා. කවුද හික්මෙන්නේ? නිවන් මගෙහි හික්මෙන කෙනා. එතකොට සෝවන් මාර්ගය, සෝවන් ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය සහ අරහත් මාර්ගය කියන කාරණාවල හික්මෙන කෙනාට තමයි සෛක්ෂ පුද්ගලයා කියන්නේ. නිවන් මගේ හික්මෙන අය. ඒ අය තාම සම්පූර්ණයෙන්ම නිවන් දැකලා නැහැ. නිවන් දැක්කට පස්සේ නිවන පිණිස අමුතුවෙන් හික්මෙන්න දෙයක් නැහැ. හික්මෙන්නේ නැති අයට කියන්නේ කවුරුද? අශෛක්ෂ කියලා. අශෛක්ෂ කියන්නේ කාටද? රහතන් වහන්සේට. එතකොට මේ නිවන් මගෙහි හික්මෙන කෙනා ගැන තමයි දැන් මේ කියන්නේ. ඒතර ඔබ අපි හැමෝමත් නිවන් මගේ හික්මෙන අය. අපි සෝවන් ඵලයටපත් උනේ නැතුණාට සෝවන් මාර්ගයේ ඉන්නවා. මාර්ගේ ඵලයට ආසන්න නොවුනත් අඩු ගානේ මාර්ගයට අවතීර්ණ වෙලා මාර්ගයේ මුල හරි අපි රැඳී ඉඳිමින් මේ නිවන සොයා යන ගමනේහි යම්කිසි වෑයමක යෙදී කටයුතු කරනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඔබ අපි හැමෝම අඳුන ගන්න ඕන. අපි හැමෝම මේ කාලයක් තිස්සේ පරිහරණය කරන, රැක බලා ගන්න, පෝෂණය කරන කවුද? සර්පයෝ 4 දෙනා. දැන් බලන්න පළවෙනි සර්පය කෑවොත් තද වෙනවලු. ශරීරයම දි รา ගිය දර කොටයක් වගේ හයි වෙලා යනවා.
ඊට පස්සේ දෙවනි සර්පයා කෑවොත් ඉදිමිලා යන කුණු ඕජස් ගලනවලු. තුන්වෙනි සර්පයා කෑවොත් ශරීරයම ගිනි අරගෙන දහය ගොඩක් වගේ විසිරිලා යනවලු උණුසුමෙන්. හතරවෙනි සර්පයා කෑවහම ශරීරයේ පුරාම හිල් හැදිලා විනාශ වෙලා යනවලු. හිල් කියලා කියන්නේ අවකාශ. දැන් මේ සර්පයන් හතර දෙනා දෂ්ට කරාම වෙන කායික ස්වභාවයේ අනුවම අපිට තේරුම් ගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කුමක් ගැනද මේ සර්පයන්ගෙන් අදහස් කරන්නේ. ඒ තමයි සර්පයෝ හතර දෙනා කියලා කියන්නේ කාටද? සතර මහා ධාතු. මොනවද සතර මහා ධාතු? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. දැන් මේකේ සරල අද ගොඩාක් විස්තර තියෙන ඔක්කොම කියන්න ගියොත් මේ සූත්‍රය මට හරියට සංක්ෂේප කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම කෙටියෙන් මතක් කරන්නම්. පඨවි කියලා කියන්නේ පින්නතුනේ මේ ශරීරයේහි තියෙන පොළොවට පස් වෙලා යන දේවල්. පොළොවට පස් වෙලා යන දේවල්. ඒ පොළොවට පස් වෙලා යන දේවල් වල තියෙනවා පඨවි ධාතුවේ තියෙනවා ලක්ෂණ 6ක්. මොනවාද ලක්ෂණ 6? ඒවට අපි කියනවා තද ගතිය, මෘදු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය, සිනිඳු ගතිය සහ ගොරෝසු ගතිය කියලා. ඔය ලක්ෂණ 6ම පඨවි ධාතුවට තියෙන ලක්ෂණ. එතකොට දැන් අර සර්පයා පළවෙනි සර්පයා කෑවම කට්ටමුක සර්පයා කෑවම මොකද්ද ශරීරයට වෙන්නේ? දර කොටයක් වගේ හයි වෙලා යනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අර තද ගතිය පෙන්වන්න දීපු උපමාව. මේ ශරීරයේ තියෙන ඒ රූපේ මුල් කරගෙන ක්‍රියාත්මක වෙන පඨවි ධාතුව ධාතු ලක්ෂණේ පෙන්වන්න දීපු උපමාව. ඊළඟට ආපෝ ධාතුව. ආපෝ ධාතුව කියලා කියන්නේ මේ ශරීරයේ තියෙන වැగిරිලා යන ස්වභාවය. එතකොට ඒ වැగిරිලා යන ස්වභාවයන් ගත්තාම අපි දන්න දැන් මේ කුණු ගෙඩියක් ඉදිලා ජරා වෙලා යනවා වගේ මේ ශරීරය වැగిරිලා යන අවස්ථා තියෙනවා. ආපෝ ධාතු ලක්ෂණයි මේකින් කියන්නේ. දැන් දන්නවනේ ආපෝ ධාතුවේ ස්වභාවය තමයි මේ ශරීරයේ තියෙන වැగిරෙන ස්වභාවයන්. මොනවද? ආපෝ ධාතු ලක්ෂණ තියෙනවා මේ ශරීරයේ 12ක්. පිත්තං, සෙම්හම්, පුබ්බෝ, ලෝහිතං ආදී වශයෙන් වැగిරිලා යන දේවල්. ඊට පස්සේ තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම. නේද? දැන් අර අග්ගිමුඛ සර්පයා දෂ්ට කරාම ගිනි අරගෙන අලු වෙලා යනවා කියලා. ඒකෙන් කියන්නේ උණුසුම නියෝජන. තේජෝ ධාතුවයි විස්තර කරන්නේ. ඊළඟට වායෝ ධාතුව කියන්නේ මේ ශරීරයේ සැලෙන පිම්බෙන හැකිලෙන ස්වභාවයන්. එතකොට මේ ශරීරයේ වායෝ ධාතුව ප්‍රකටව ක්‍රියාත්මක වෙන තැන් තියෙනවා. මේ කන් සිදුරු, නාස සිදුරු, බඩවැල් අතර ආදී. ඒ සිදුරු වලින් අදහස් කරන්නේ වායෝ ධාතුව. එතකොට දැන් අර සත්ත්වමුඛ සර්පයා දෂ්ට කරාම ශරීරයේම සිදුරු වෙලා යනවා කියන උපමාවෙන් කිව්වේ ඒකයි. එතකොට ඔන්න මතක තියාගන්න. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන් තමයි මේ සර්පයෝ හතර දෙනා කියලා කිව්වේ. එතකොට මේ සර්පයෝ හතර දෙනා හොඳට පෝෂණය කරන්න කියලා කිව්වා. ඒ කියන්නේ මේ සතර මහා ධාතුන් හරි විදිහට පවත්ව ගත්තේ නැති වුණොත්, සමව පැවැත්වුවේ නැති වුණොත් මොකද වෙන්නේ? මේ ශරීරයට පීඩාවල් ඇති වෙනවා. දැන් ඔන්න අපි හිතමු ඔය ඇත්තන්ගේ වායෝ ධාතුව නැමැති සර්පයාට හරියට කන්න දීලා බොන්න දීලා නාවලා නිදි කරවලා ඒ සැලකිල්ල දැක්වේ නැති වුණොත් මොකද වෙන්නේ? වායෝ ධාතු නැමැති සර්පය කිපෙනවා. කිපිච්ච ගමන් මොකද වෙන්නේ? වාත අමාරු හැදෙන්නේ එතකොට තමයි. නේද? සමහර වෙලාවට හුස්ම ගන්න බැරි වෙනවා. නේද? ඔය ආදී වශයෙන් අත්පා අධිකාරින්න බැරි වෙනවා. ඒ වෙන්නේ ඒ වායෝ ධාතුව කිපුණා. ඊට පස්සේ ආපෝ ධාතුව කිපුණාම මිරිසාවල් හැදිලා, සෙම් අමාරු හැදිලා, පිත්ත අමාරු හැදිලා කොච්චර දේවල් සිද්ධ වෙනවද? නේද? තේජෝ ධාතුව කිපුණාම ශරීරයේ උණුසුම වැඩි වුණාම ગેස්ට්‍රයිටිස් කියලා ලෙඩ හැදෙනවා, වෙනත් උණුසුම් දේවල් හැදෙනවා, ශරීරයේ දැවිල්ල, තැවිල්ල කොච්චර දේවල් එනවා.
ඊට පස්සේ පඨවි ධාතුව නැමැති සර්පයා කෙපුණාම ශරීරයේ තද වෙලා සමහර වෙලාවට දිගාරපු අතක් නවා ගන්න බෑ, නවපු අතක් දිගාරින්න බෑ නේද? ඔය ආතරයිටිස් වගේ ලීඩ හැදිලා කොච්චර පීඩාවටපත් වෙනවද? ඒතර බලන්න මේ ශරීරය පෝෂණය කරන්න කොච්චර අපි සැලකිලිමත් වෙන්න වෙනවද? මේ කියන මහා ධාතු හතර හරියට රැක බලාගත්තේ නැති වුණොත් මේ ශරීරය අපට මහා පීඩාවක් ඇති කරනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අදහස් කළේ. එතකොට දැන් මේ ආදරයෙන් සෙනෙහසින් අපි වැළඳගෙන ඉන්නේ බැලුවොත් මොන වගේ එකක්ද? අපිට සුවයක් යන්දපු දෙයක් නෙවෙයි. නේද? එහෙමත් නැත්නම් මේ ශරීරය මමය මගේ කියලා අල්ලා ගත්තට හරියට බැලුවොත් මේ ශරීරය මගේ නෙවෙයි. අර සර්පයෝ හතර දෙනාගේ. නේද? ඒතර මගේ නොවන දෙයක් මගේ කියලා අල්ලගන්න එකට කියන්නේ මොකක් කියලාද? දැන් ඔය අත්තන්ට අයිති නැති දෙයක් ඔය අත්තන්ගේ කියලා අල්ලගත්තොත් ඒක මොකද්ද? ඒක හොරකමක්. නේද? බුදුහාඳුරෝ දේශනා කරනවා රූපම් භික්ඛවේන තුම්හාකං තම් පජහත. මානිනි රූපේ ඔබේ නෙවෙයි. ඒක අතහරින්න. එතකොට ඔබ ඔය උදේ ඉඳලා රෑ වෙනකන් ඇති දැඩි කරන ආශාවෙන් පෝෂණය කරන කවන පොවන නාවන ලස්සන කරන මේකප් දාන මේ රූපය ඔබේ මගේ රූපය ඔබේත් නොවේයි මගේත් නොවේ. එහෙම රූපයක් ඔබ ඔබේ යයි මා මගේ යයි හිතුවොත් එහෙම හිතලා ඒක මගේ කරගත්තොත් ඔබ මා කවුද? හරියට බැලුවොත් අපි ඔක්කොම හොරු. දැන් මේ උපාසක මහතුරු නෝනල වගේ බාඩිල බණ ඇහුවට හොඳම හොරු జాතියක් වේ. නේද? මේ ප්‍රත්‍යක්ෂන හැමෝම හොරු. මොකද්ද හොරකම? හොරකම තමයි අපිට අයිති නැති දේ ගොඩවල් පහක් මේ පංචස්කන්ධයක් රූපය මුල් කරගත්ත ගොඩවල් පහක් හොරකම් කරපු එක. ඉතින් හොරකම් කරා මොකද වෙන්නේ? හොරකම් කරාම සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? හොරකම් කරාම සාමාන්‍ය ලංකාවේ ස්වභාවය නම් පාර්ලිමේන්තුව යන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ස්වරූපයේ හොරකම් කරාම හිරේ යන්න වෙනවා. නේද? තව විදිහකින් කියනවා දඬුවම් විඳින්න වෙනවා. දඬුවම් විඳින්න වෙනවා. එතකොට මොකද්ද මේ පංචස්කන්ධය හොරකම් කරලා ලැබිච්ච දඬුවම? ඒ තමයි ජාති ඉපදීම නැමැති දුකට ගොදුරු වීමේ දඬුවම. නේද? වයසට යාම නැමැති දුකට ගොදුරු වීමේ දඬුවම. ලෙඩවීම නැමැති දුකට ගොදුරු වීමේ දඬුවම. මරණයට පත්වීම නැමැති දුකට ගොදුරු වීමේ දඬුවම. ඔය කාල සීමාව ඇතුළත ප්‍රියයන්ගෙන් වෙන්වීම නැමැති දුකට ගොදුරු වීමේ දඬුවම. නේද? අප්‍රියයන් එක එකතු වීම නැමැති දුකට ගොදුරු වීමේ දඬුවම. කැමැති දේ නොලැබීම නම් වූ දුකට ගොදුරු වීමේ දඬුවම. දැන් ඕ දඬුවම් අපි විඳින්නේ නැද්ද? විඳිනවා. කාගේ වරද නිසා? අපේම වරද නිසා. එතකොට ඒ නිසා මෙහිම දඬුවම් විඳින්න වෙන මේ සර්පයෝ හතර දිනෙකුත් අල්ලගෙන දුක් වෙන්න එපා. පුළුවන් තරම් මේ සර්පයෝ හතර දෙනා පෝෂණය කරන්න තියෙන මේ කය පෝෂණය කරන්න තියෙන ආශාව අතහැරින්න කියලා මතක් කරනවා. ඉතින් දැන් යා මේ සර්පයන්ට බය වෙලා මේ ශරීරයේ ආදීනවය දැකලා එය නැවත නැවත ප්‍රාර්ථනා කරගන්නේ නැතුව ඒක අතහැරලා යන්න හදනවා. එහෙම යන්න හදනකොට මෙයාගේ පස්සෙන් එනවා තව 5 දෙනෙක්. කවුද? වදකයෝ 5 දෙනා කියලා. ඒ වදකයෝ 5 දෙනාට බුදුහාඳුරෝ උපමාවට ගන්නේ පංචස්කන්ධය. මොකද්ද පංචස්කන්ධය? එතනත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ගොඩවල් පහ. ඒතර සාමාන්‍ය පංචස්කන්ධය කියලා කිව්ව ගමන් ගොඩක් අයට මතක් වෙන මේ ශරීරය මුල් කරගත්ත සත්වයක් සම්බන්ධ කතාවනේ. මෙතන සත්වයක් සම්බන්ධ කතාව නෙවෙයි. මෙතන තියෙන්නේ ධර්මතා පහක ක්‍රියාකාරීත්වයයි. ඒක ඔබට ඉස්සරහට වැටහි. ඉතින් දැන් මේ පංචස්කන්ධය කියලා කියන්නේ මහා වදකියෝ 5 දෙනෙක්. දැන් මං කිව්වා අපිට අයිති නැති දේවල් හොරකම් කරාම දඬුවම් විඳින්න වෙනවා. නේද? ඒක දඬුවම් දෙන කට්ටිය තමයි කවුද? මේ වදකියෝ. කොහොමද මේ දඬුවම ලැබෙන්නේ? මේ පහම ළඟට ආවහම. නේද? සමහර ඒවා තියෙනවා
අපි ළඟට ආවහම මේක මහ වදයක්. නේද? කරදරයක්. එතකොට දැන් මේ පංචස්කන්ධය අපි උපාදානය කරපු නිසා නේද අපි මේ හැම දුකම විඳින්නේ? ඒක තමයි මේ වදකියෝ පස් දෙනා කියලා කියන්නේ. මේ දුකට මුල් වෙච්ච වදකියෝ පස් දෙනා. ඉතින් වදකියෝ පස් දෙනාට අතහැරලා යන්න කියනවා. ඒ කියන්නේ වදකියෝ පංචස්කන්ධයට තියෙන උපාදානය අතහරින්න කියලා කියනවා. ඉතින් කෙසේ වෙතත් ඔහොම යනකොට දැන් ඔන්න මෙයා පිවිසෙනවා පාළු ගමකට. පාළු ගමට බුදුහාමුදුරු උපමාවෙන් දැක්ුවේ මොකද්ද? අධ්‍යාත්මික ආයතන. අධ්‍යාත්මික ආයතන කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මොනවාද ඒ? ඒ තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. ඇයි ඒවට පාළු ගමකට උපමා කළේ? පාළු කියලා කියන්නේ මොකද සාමාන්‍යයෙන්? කවුරුත් නැහැ කියන එකයි. පාළු ගමේ ස්වභාවය කවුරුත් නැහැ කියන එකයි. එතකොට හරියට බැලුවොත් ඇහැ කියලා කියන්නේ මොකද්ද? පාළු ගමක්, පාළු ගෙයක් වගේ තැන. ඒ කියන්නේ පාළු කියන්නේ කවුරුත් නැහැ කියන එකනේ. දැන් ඔබ රූපයක් ඇහෙන් බලනකොට ඒ රූපය බලන්නේ මමත් එක්කද නැතුවද? ඇහැට රූපයක් ගොදුරු වුණා කියන පොදු හැඟීම දෙන්නේ මම ඇහෙන් රූපයක් දැක්කා කියන හැඟීම දෙන්නේ. මම දැක්ක කියලා මගේ ඇහැටමයි දැක්කේ. මගේ කනටමයි ඇහුනේ කියලා අපි අරමුණු මමත්වෙන් ගන්න නැද්ද? ගන්නවා. ඒ ගන්නේ ඇයි? අර ඉන්ද්‍රියයන් හැම එකකම මම දාගෙන ඉන්න නිසා. ඒතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒක එහෙම බලන්න හොඳ නැහැ. මමත්වෙන් තොරව ඇහැ යනු නිස්සත්ත නිජ්ජීව ශුන්‍ය කියන ස්වභාවයෙන් බලන්න ඕන. සත්වයෙක් පුද්ගලයෙක් නැති ශූන්‍ය දෙයක් හැටියට බලන්න. නමුත් පුහුදුන් සිතට ප්‍රත්‍යඥයාගේ හිතට එහෙම වැටහීමක් වෙන්නේ නැහැ. එයා මේ ඇහැට දාගන්නවා මොකද්ද? මම කියන ආත්ම දෘෂ්ටිය දානවා. දාගෙන මගේ කියලා අල්ල ගන්නවා ඇහැ. මමත්වය දාලා ඊට පස්සේ මගේ කියලා අල්ලාගෙන ඊට පස්සේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටීන් යුක්තව තමයි අරමුණු පරිහරණය කරන්න ගන්න. එතකොට සාමාන්‍ය පුහුදුන් සත්වයා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් පරිහරණය කරන්නේ තණ්හා මාන දිට්ඨි කියන මෙන්න මේ සිටිවිලිත් එක්ක. එතකොට එහෙම ඉන්නකොට ඒ හැම ඇහැකම මම ඉන්නවා. හැම කනකම මම ඉන්නවා. හැම නහයකම, හැම දිවකම, හැම ශරීරයකම මම ඉන්නවා. මම ඉන්නවා නම් එතන පාළුද? පාළු නෑ. ඒ නිසා මේකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕන? දැන් අර මිනිස්සයාට අර ගමෙන් යන්න හිතුනේ මොකක් නිසාද? දැන් ගමේ මිනිස්සු හිටියේ නම් එයාට යන්න හිතනවද? නෑ. නේද? යන්න හිතුනේම පාළුයි කියලා දැනෙච්ච නිසා. අන්න ඒ වාගේ මේ අධ්‍යාත්මික ආයතනයන් ශූන්‍ය දේවල් හැටියට මමත්වෙන් තොර දේවල් හැටියට දකින්න වෑයම් කරනකොට දකින්න තරමට තමයි ඒක අතහැර ගන්න සිත් පහළ වෙන හැකියාව ඇති වෙන්නේ. ඉතින් දැන් ඔන්න ඔය විදිහට අධ්‍යාත්මික ආයතන අතහරින්න කියලා කියනවා. අර කියන නිස්සත්ත නිජ්ජීව ශුන්‍ය කියන ස්වභාවයෙන් දකින්න කියනවා. එහෙම දකිනකොට තණ්හා මාන දිට්ඨි වශයෙන් එක බැඳෙන්නේ නැහැ. ඉතින් එහෙම යනකොට දැන් මොකද වෙන්නේ? මෙයාට හම්බ වෙනවා ඇතුළත ඉන්න මේ වදකයෙක්. ඒ කියන්නේ එයා මිතුරු විලාසෙන් ඉන්න කෙනෙක් වෙනවා. ඇතුළත ඉන්න වදකයා හැටියට හඳුන්වන්නේ පින්වත්නි නන්දි රාගය. නන්දි රාගය. නන්දි රාගය කියලා කියන්නේ මොකද්ද? සතුටින් බැඳීම කියන එක. දැන් සතුටක් ඇති වුනහම අපිට සමහර ඒවයි ආදීනවේ තේරෙන්නේ නැහනේ. නේද? මොකද අපි මොකද කරන්නේ ගොඩාක් වෙලාවට නරක දේවල් මේ වලට හොඳ ස්වරූපයන් දානවා. ඒ දාන්නේ නරක අඩු කරගන්න. අරක්කු වලට සෝඩා දානවා වගේ. අන්න ඒ වගේ ගොඩක් අය මොකද කරන්නේ? අර නරක දේවල් වල තියෙන සතුට නිසා නරක අමතක කරනවා. මොනවද නරක දේවල් වල තියෙන සතුට? නරක දේවල් කියලා කිව්වේ ආදීනවේ කැන්දන විදිහේ බාහිර අරමුණු.
ඒතර බාහිර අරමුණු වල කවුරු හරි කෙනෙක් ආස්වාදය ඇති කරගත්තොත් ආස්වාදයෙන් සතුටු වුණොත් අන්න යාට නන්දි රාගය ඇති වෙනවා. දැඩිව ඒක අල්ල ගන්න වෙනවා. ඒතර ආස්වාදයේ නොදැක යා ආදීනවය දැක්කොත් එයා ඒක අල්ලගන්න යන්නේ නැහැ. එහෙම අල්ලගන්නේ නැති තැන තමයි යට නිදහස තියෙන්නේ. එතකොට අපි අල්ලා ගන්න විදිහට යම් කිසි කෙනෙක් යම් කිසි ක්‍රියාත්මක වීමක් වෙනවා නම් ඒක මිතුරු ලෙසින් ක්‍රියාත්මක වෙන සතුරෙකුගේ ස්වභාවය. අන්න ඒක තමයි නන්දි රාග කියන්නේ. ඉතින් දැන් ඔන්න ඇතුළත වදකයත් අපිත් එක්ක දැන් ඔන්න ඉන්නවා. ඇතුළත වදකයා කියන එකෙන් අදහස් කරන්නේ අපිත් එක්කම යන වදකෙක් ඉන්නවා දැන් කඩුවත් අමෝරගෙන. තාම මේ වදකයකින් අපි නිදහස් වෙලා නැහැ. ඔය අතරේ දැන් ඔහොම යන ගමනේ මං පහරන හොරු 6 දෙනෙකුත් එනවා. මං පහරන ගම් පහරන හොරු. දැන් අර ගමට වදිනවා කවුද වදින්නේ? අර ගම් පහරන හොරු ටික. ඒ ගම් පහරන හොරු වැදුනට වැඩක් නැහැ. මොකද වැඩක් නැත්තේ? ගමේ මොකක්වත් ගන්න දෙයක් නැහැ. හිස් ගමක්නේ. ඒ හින්දා ඒ හිස් ගමේ අර හොරුන්ට වැඩි වෙලාවක් රැඳී ඉන්න හැකියාවක් නැහැ. ඒ නිසා යාළුවා ඉත අතහරිනවා. අන්න ඒ වගේ මේ ගම් පහරන හොරු 6 දෙනා හැටියට දක්වන්නේ බාහිර ආයතන. මොනද බාහිර ආයතන? බාහිර ආයතන කියන්නේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නායට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ සහ සිතට දැනෙන සිතුවිලි. දැන් මේ ඉන්ද්‍රියන්ට ආධ්‍යාත්මික ආයතන වලට බාහිර ආයතන ගොදුරු වෙනවා. දැන් ඒ හොරු ටිකට තමයි බාහිර ආයතන කියලා කිව්වේ. එතකොට හොරු ගමේ රැඳෙන්නේ මොකක් නිසාද? ගමේ ගෙවල් වල බඩු හොඳට පිරීලා තියෙනවා නම් විතරයි. නේද? එතකොට මේ ගමේ ගෙවල් වල පාළු කියලා කිව්වේ කවුරුත් නැහැ කියලා කිව්වේ මොකක් නිසාද? මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් මුල් කරගෙන කිසි කවුරු හරි කෙනෙක් තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒව අල්ලගන්නේ නැහැ කියන එක. එතන සත්වයක් පුද්ගලයෙක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. එහෙම සත්වයක් පුද්ගලයෙක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අර බාහිර අරමුණු වලින් අධ්‍යාත්මික ආයතන සතුටු වීමකට ලක් වෙන්නේ නැහැ. නේද? දැන් සතුටු වෙනවා නම් එතන ඉන්නේ. සතුටක් නැත්නම් මොකද වෙන්නේ? එතන අතහැරලා යනවා. එහෙනම් ඔන්න බාහිරව එන රූපාදී අරමුණු හමුවේ ඔබේ අභ්‍යන්තරය රැක ගන්න ඔබ මොකද කරන්න ඕන? මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රයන් තුල නිස්සත්ත්‍ය නිජීව ස්වභාවය දකින්න ඕන. ඒ කියන්නේ මේ තුල මම කියලා එක්කෙනෙක් හෝ මගේ කියලා දෙයක් හෝ මට අවශ්‍ය විදිහට පාලනය කිරීමක් කළ හැකි නැහැයි කියලා තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත් එක්කෙනා බාහිර අරමුණු නිසා තමන්ගේ අභ්‍යන්තර කෙලෙස් අවශ්‍ය ගන්නෙ නැහැ. එතකොට එයා මොන වගේද? එයා ඇහෙන් රූපයක් බලනවා බලපු ගමන් ඒ රූපේ එතනින් අයින් වෙනවා. දිත්තේ දිත්ත මත්ත. දුටුවා දුටු පමණයි. ඇයි අල්ල ගන්න කෙනෙක් නැහැනේ ඇතුලේ. කණේ ශබ්දයක් ඇහුණා නම් ඇසු පමණයි. ඇයි රැඳෙන්න අල්ල ගන්න මම කියලා අල්ල ගන්න කෙනෙක් නැහැ. හිස් නිසා එතනින් ඒක එහෙමම පාස් වෙලා යනවා. ඉවත් වෙලා යනවා. රැඳෙන්නේ නැහැ. එතකොට කවුරු හරි කෙනෙක් බැරි වෙලාවත් ඔය ඇතුළත ගමේ ඉඳගෙන ඔය පිටින් එන සතුරන්ට අවශ්‍ය වෙන විදිහට ඒ සතුරුත් එක්ක යාළු වුණොත් දැන් අපි ඇතුළත ඉන්න දෙනවා මිතුරු විලාසෙන් ඉන්න හින්දා. හැබැයි මෙයා මොකද කරන්නේ? මිතුරු විලාසෙන් ඉඳගෙන පිටින් එන සතුරුත් එක්ක යාළු වෙනවා. කවුද මේ පිටින් එන සතුරුත් එක්ක යාළු වෙන අර කියපු නන්දි රාගේ? අර අරමුණු වල යා සතුටු වෙනවා. සතුටු වෙමින් යා මොකද කරන්නේ? අර අභ්‍යන්තර ආයතන වල පළපදියම් වෙන්න අර බාහිර සතුරන්ට ඉඩ දෙනවා නන්දි රාගය. අපි අරමුණෙන් සතුටු වෙනවා නම් ඒ අරමුණු මුල් කරගෙන ඒවා අපි තියා ගන්න හදනවා. සතුටු වෙන්නේ නැත්නම් ඒ අරමුණු දුටු සැනින් අපි අතහැරලා දානවා. ඉතින් මෙන්න මේක හොඳින් අඳුනා ගන්න කෙනා බොහෝම පරිස්සමෙන් කටයුතු කරන අරමුණු වල ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න යන්නේ නැතුව දුටුවා දුටු පමණින් ඇසුවා ඇසු පමණින් ඒවා අතහරින්න වෑයම් කරනවා.
ඉතින් ඒ වයිනුත් ඈත් වෙලා දැන් මෙයා අර තණ්හා මාන දිට්ඨි වශයෙන් අරමුණු අල්ලගන්නේ නැතුව ඉස්සරහට දුවනවා. ඉස්සරහට දුවනකොට එයා දකිනවා මහ විශාල ජලාශයක්. ඒ ජලාශයෙන් එයාට ඊතර වෙන්නට හිත දෙන්නේ නැතුව තියෙන ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි මෙතර ඉන්න හිත දෙන ස්වභාවය. ඒ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියෙන් බැඳිච්ච එක්කෙන හැමතිස්සෙම ඊතරට යන්නේ නැතුව මෙතරම රැඳී සිටින්න වෑයම් කරනවා. ඊතර මෙතර රැඳී සිටීම තුළ අර සතුරාංග ග්‍රහණයට ලක් වෙලා දුකටපත් වෙන්න වෙයි කියලා හිතන එක්කෙනා. එහෙම නැත්නම් දීර්ඝ කාලයක් තිස්සේ මේ සංසාරේ රැඳී සිටීම නිසා දුකටපත් වෙන්න වෙනවා කියලා වටහාගත් එක්කෙනා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න වෑයම් කරනවා. නේද? සෝවන් ඵලයටපත් වීම සඳහා වෑයම් කරනවා. ඉතින් අන්න එහෙම වෑයම් කරන කෙනා මොකද කරන්නේ? සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගෙන ඊට පස්සේ ප්‍රහාණය කර ගැනීම සඳහා මෙතර රැඳී ඉන්නේ නැතුව ඊතරට යන්න අවශ්‍ය වෙන විදිහට අවශ්‍ය කරන අර පහුරට අවශ්‍ය කරන ලී කෝටු ටික හදා ගන්නවා. පහුරක් හදා ගන්නවා. ඒ ලී කෝටු වලින් හදන පහුර තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඒතර ජලාශය තමයි කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිජ්ජාවෝග කියන මේ සතර ඕගයන්ගෙන් යුක්ත මේ සංසාරය. එතකොට දැන් ඔන්න මෙයා පහුර හදා ගන්නවා. මොකෙන්ද ඊතර වෙන්න හදාගන්න පහුර? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති පහුරට නැගලා මෙයා දිගා වෙලා දැන් හබලක් නැහැනේ. හබල් ගන්න. මොකද කරන්නේ? අත් දෙකෙන් වෑයම් කරනවා. වෑයම් කරනවා කියන්නේ මොකද්ද? වෑයම් කරනවා කියන්නේ වීරය කරනවා. ආරම්භ වීරයෙන් කටයුතු කරනවා කියන එක. අත් දෙකේ පවුරු ගන්න මේ හබල් ගන්නවා කියන්නේ ඒකයි. එතකොට ඔන්න මතක තියාගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ කාටද? වෑයම් කරන කෙනාට විතරයි. නේද? උත්සාහයක් නැත්නම් සම්මා දිට්ඨිය වැඩෙන්නේ නැහැ, සම්මා සංකප්ප වැඩෙන්නේ නැහැ, වාචා කම්මන්ත මොකක්වත් වැඩෙන්නේ නැහැ. එහෙනම් හරියට බැලුවොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැදගත්ම මාර්ගාංගය මොකද්ද? සම්මා වායාමය. නේද? ඒතර සම්මා වායාමයෙන් අනිත් මාර්ගාංග හිත දියුණු කරන්න මෙයා උත්සාහ කරනවා. ඒ දියුණු වෙන තරමට මෙයා අර ජලාශයේ ටිකෙන් ටික ඊතරට යනවා. ඊතරට ගියාට පස්සේ පරතරට ගියාට පස්සේ අර ඕඝයන් තරණය කරාට පස්සේ එයා අර ඊතර ඉවුරේ හිට ගන්නවා. ඊතර ඉවුර කියන්නේ මොකද්ද? නිවන. ඒ නිවනේ එයා ස්ථාවර වුණාට පස්සේ එයා පසුපසින් ආපු සියලු කරදර වලින් නිදහස් වුණා කියන සුවය, සතුට, සැනසෙල්ල යාට දැනෙනවා. ඒ කවුද? ඒ රහතන් වහන්සේ විඳින්න සතුට. ඉතින් අන්න ඒ තත්වයට පත්වීම සඳහා අපි වෑයම් කරන්න ඕන. ඒ නිසා අපි දෛනික ජීවිතයේ කටයුතු කරනකොට අභ්‍යන්තර සතුරා අඳුන ගන්න ඕන. මූලිකව. ඊළඟට බාහිරව එන ගම්පහරන මම්පහරන හොරු ටික අඳුන ගන්න ඕන. හොරු ඇවිල්ලා ගමේ රැඳෙන්නේ මොකක් නිසාද? ගම පාළු ගමක් නොකර තියාගෙන ඉන්න නිසා. ජනාකීර්ණ ගමක් බවට පත් කරගෙන ඉන්නද? කොහොමද මේ ගම අභ්‍යන්තර ආයතන නැමැති ගම ජනාකීර්ණ කරගන්නේ? තණ්හාමාන දිට්ඨි වශයෙන් මේ ආයතන පරිහරණය කරන්න මමත්වයෙන් යුතුව මම කියලා කෙනෙක් දාගෙන මේ ආයතන පරිහරණය කරන්න යාම තුලයි මේක වෙන්නේ. එහෙනම් මේ ඇහැ කන නාසය දිව ශරීරයේ තුලද මම කියලා කෙනෙක් මගේ කියලා දෙයක් මට අවශ්‍ය විදිහට පාලනය කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා වටහා ගත්ත කෙනෙක් ඇහැට එන හැම රූපයක්ම බලන්නේ මමත්වයෙන් තොරව. කනට ඇහෙන හැම ශබ්දයක්ම පරිහරණය කරන්නේ මමත්වයෙන් තොරව. මමත්වයෙන් තොරව අරමුණු පරිහරණය කරන කෙනාට තමයි කෙලෙස් පහළ නොවී ඉන්නට අවශ්‍ය මනස සැකසෙන්නේ. නොයලී නොගැටී ඉන්න හැකියාව ලැබෙන්නේ. එහෙම කෙනාට තමයි සසරින් එතරට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඔබ අපි හැමෝම මේ සර්පය පෝෂණය කරගෙන දීර්ඝ ගමනක ඉන්නේ. මහා භයානක අනතුරක සේයාව අපි හැමෝ තුලම තියෙනවා. මේ தત્ත්වය හොඳින් තේරුම්ගෙන වටහාගෙන මොකද්ද කරන්න ඕන? පුළුවන් තරම් අප වෙන්න ඕන, කැප වෙන්න ඕන. මේ සංසාර ගමනේ තියෙන භයානකත්වය වටහාගෙන අප්‍රමාදීව වීරයෙන් උත්සාහයෙන් කැපවීමෙන්
මේ කටයුතු මේ සසර ගමන නිමා කර ගැනීමේ කටයුතු සිදු කරන්න වෑයම් කරන්න ඕනේ. එහෙම කෙනාට පරතරට ගිහිල්ලා සැනසෙන්න පුළුවන්. ඒ ලෙසින් සැනසෙන්න හැමදිනම වෑයම් කරන්නේ සඳහා මේ ආසි විසූපම සූත්‍ර දේශනාව උපකාරයක්ම වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු හොඳට අහගෙන හිටියද බලන්න ඕන. මොකද්ද මම අද කියලා දුන්න සූත්‍රේ නම? ආසිවිසෝපම සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? සංයුක්ත නිකායේ ආසිවිස වර්ගයේ. ආසිවිසෝපම සූත්‍රය කියන එකේ නම තේරුම මොකද්ද? විසඝූර සර්පයන් උපමාවටගෙන දේශනා කරන ලද සූත්‍රය කියන එකයි. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසඝූර සර්පයෝ කී දෙනෙක් ගැන මතක් කරනවද? 4 දෙනෙක් ගැන මතක් කරනවා. පළවෙනි සර්පයාට නමක් දීලා තියෙනවා කට්ඨමුඛ කියලා. කෑවොත් ලී දණ්ඩක් වගේ ඝන වෙනවා ශරීරය. දෙවෙනි සර්පයා පූතිමුඛ. කෑවොත් ඉදිමිලා ඕජස් ගලන තත්වයටපත් වෙනවා. තුන්වෙනි සර්පයා අග්ගිමුඛ. කෑවොත් ගෙනියගෙන අලු වෙලා යනවා. හතරවෙනි සර්පයා සත්ත්වමුඛ. කෑවොත් ශාරීරික තැන් තැන් වල සිදුරු හැදලා යනවා. එතකොට මේ සර්පයෝ 4 දෙනාට උපමා කළේ මොකද්ද? සතර මහා ධාතු. මේ ලෝකේ ඉන්නවා පුද්ගලයෙක් නිවන් මගෙහි ගමන් කරන. එයාට කියන්නේ කවුරු කියලා? ශෛක්ෂ හෙවත් සේක පුද්ගලයා. එයා මොන වගේද? සැපට කැමති, දුකට අකමැති. ඉතින් නිවන් දකින්න කැමති එක්කෙනා මේ කියන සර්පයෝ 4 දෙනා ඈත් කරලා ගමන් කරනවා. එහෙම යනකොට වදකයෝ 5 දෙනෙක් හම්බ වෙනවා. වදකයෝ 5 දෙනාට උපමා කළේ මොකක්ද? පංච උපාදාන ස්කන්ධය. ඊට පස්සේ මේ වදකයෝ 5 දෙනාත් එක්කම යනවා අවි අමෝරා ගත්ත මිතුරු වෙසින් ඉන්න හතුරෙක්. එයාට කියන්නේ නන්දි රාගය කියලා. අර හැම අරමුණකම සතුටින් බැඳී යන ස්වභාවය. ඉතින් මේ මිනිසයා එනවා පාළු ගමකට. පාළු ගමට උපමා කළේ මොනවද? අධ්‍යාත්මික ආයතන. නිස්සත්ත නිජීව ශුන්‍ය කියන ස්වභාවයෙන් යුක්ත මමත්වයෙන් තොර අධ්‍යාත්මික ආයතන. ඒතර පාළු ගමේ රැඳී සිටින්නේ නැහැ. ඒතර පාළු ගමේ හිටියොත් මොකද වෙන්නේ? අර මිනිස් සතුරන්ගේ ග්‍රහණයට ලක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සතුරු පාළු ගමට එන්න තියෙන ඉඩ කඩක් නැහැ. මොකද සතුරු පාළු ගමට එන්නේ නැත්තේ පාළු ගමේ ඇවිල්ලා වැඩක් නැති නිසා. එතකොට පාළු ගමට එන්න බලා සිටින සතුරන්ට කියන්නේ කවුද? ඒ තමයි බාහිර ආයතන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනවා. එතකොට මෙන්න මේ කියන බාහිර ආයතන වල ඇලෙන්න ගැලෙන්න යන්නේ නැතුව මොකද කරන්න ඕන? ඒක අතහරින්න ඕන. අතහැරලා ඊතරට යන්න ඕන. ඊතරට යන්න මෙතරට එන්න ඕන ඉස්සෙල්ලා. මෙතර කියන්නේ මොකද්ද? මෙතර කියන්නේ මේ සක්කාය දිටියෙන් බැඳිච්ච තැන. ඒ සක්කාය දිටි ප්‍රහාණය කර ගැනීම සඳහා මෙතරට එන්න ඕන. එයා ඇවිල්ලා මොකද කරන්නේ? ඒ සඳහා අවශ්‍ය කරන පහුර හදනවා. පහුරට උපමා කළේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මෙයා පහුරේ නැගලා අතින් පයින් ව්‍යායාම් කරගෙන ඉදිරියට යනවා. ව්‍යායාම් කිරීමට කියන සම්මා වායාමය කියලා. ඉදිරියට ගිහිල්ලා එතරට යාමට කියන නිවන කියලා. එහෙනම් ඔබ අපි හැමෝම මොකද කරන්න ඕන? පාළු ගමේ ස්වභාවයෙන් අරමුණු පරිහරණය කරන්න ඕන. පාළු ගම මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් නිස්සත්ත්ව නිජීව ශුන්‍ය තත්වයෙන් පරිහරණය කරන්න. එහෙම වෙන තරමට අර බාහිර සතුරන් ඇවිල්ලා ඒවයි පළපදියම් වෙන්නේ නැහැ. ඒ කට්ටිය ඒවයි රැඳෙන්නේ නැහැ. ඒවායේ තණ්හාවෙන් නන්දි රාගයෙන් බැඳුනහම තමයි එතරට යන්න බැරුව මෙතරම රැඳී දුක් විඳින්න තත්වයටපත් වෙන්නේ. අර සතුරන්ගේ ග්‍රහණයට අහු වෙලා දුක් විඳින තත්වයටපත් වෙන. ඒ දුකෙන් නිදහස් වෙන්න වෑයම් කරන්න මේ ලෝකේ අපි පරිහරණය කරන සියලුම අරමුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් දකින්න තරමට
ඒ අරමුණු වල නන්දි රාගයෙන් නොබැඳී ඉන්නට ඔබට අපට අවකාශ තියෙනවා. එහෙම අරමුණු අතහැර දමා යන තරමට ගමන සැහැල්ලුවෙන් ගිහිල්ලා අපට ඒ නිවන කරා සමීප වෙන්න පුළුවන්. එලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනා උපකාරයක්ම වේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය උසුලා කටයුතු කළේ බත්තරමුල්ල ගණහේන පදිංචි බුද්ධි කුලතුංග මහත්මයා ඇතුළු සදැහැති පිරිස ඊටාම උතුම් අරමුණු කිහිපයක් පෙරදරි කරගෙන පින්කම් සිදු කළේ. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම තුළ පහළ කරගත් උතුම් කුසල් බෙලෙන් පින්වත් ඔබ හැම දිනාගෙම නමින් පරලෝසපත් සියලු ඥාතීහු සුවපත් වෙත්වා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්නතුන් හැමටත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය සිද්ධ කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ උතුම් කුසල් බිලෙන් පින්වත් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනීය වේවා, මෙලොව සුව වේවා, පරලොව සුව වේවා. හැමට හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු